समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजत्स सुनन्तु संग मोक्खदं ධම්මත් සවන කාලෝ අයං භදංතා ධම්මත් සවන කාලෝ අයං භදංතා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ යානදෝ සුකදෝ හෝති දීපදෝ හෝති චක්කුදෝ යෝච සම්බදදෝ හෝති යෝ දදාති උපත්සයං අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති සදෙහති කාරුණික පින්වත්නි, නිවන් මඟ සද්ධර්ම දේශනා මාලාවේ උතුම් වූ ධර්ම දේශනාවකුයි අද දවසේත් ආරම්භ කරන්නේ. ඌව ප්‍රජා ගුවන් විදුලියේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම සදහම් දේශනාව විශේෂිත වූ කාරණා කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නට අපට ආරාධනා ලැබුණා. නිවන් මඟ සද්ධර්ම දේශනා මාලාවේ අරමුණ සදැහැති ඔබ උතුම් වූ නිර්වාණ මාර්ගය වෙත ගමන් කරවීම සඳහා පෙළඹවීමක් ඇති කිරීම. ඒ සඳහා නන් අයුරින් සම්බුද්ධ දේශනාව ගෙනහැර දක්වමින් විවිධ තරාතිරමේ ආර්ය මාර්ගයේ සිටින තැනැත්තන් උතුම් වූ නිර්වාණ සාන්තිය වෙත දිරිමත් කිරීම අපගේත් ඌව ප්‍රජා ගුවන් විදුලි නාලිකාවෙත් අරමුණ හැටියට අපට හඳුන්වන්න පුළුවන්. එහි සුවිශේෂී අවස්ථාවක් හැටියට දැන් ධර්මදේශනා 72කට වැඩි ප්‍රමාණයක් මෙම ඌව ප්‍රජා ගුවන් විදුලි නාලිකාව ඔස්සේ විකාශනය වුණා.
ඒ යටතේ පින්නතුනි අප සම්බුද්ධ දේශනාවේ සුවිශේෂී තැන් සුවිශේෂී අනාවරණයන් සුවිශේෂී පැහැදිලි කිරීම සරලවත් නිවැරදිවත් ඔබ වෙත ගෙනෙන්නට බොහෝ සෙයින් පරිස්සම් වෙමිනුයි මේ ධර්ම දේශනාවන් පවත්වනු ලබන්නේ. ඒ අනුව මේ වන විට ඊ타මත්ම පැහැදිලි නිර්වාණ මාර්ගයක් අප ඔබ වෙත පැහැදිලි කොට දී තිබෙනවා. පින්නතුන් දන්නවා ඔබට ධර්මය අවබෝධ කරගන්නට අවැසි නම් ඒ සඳහා සම්බුද්ධ දේශනාවේ නිවැරදිවත් පැහැදිලිවත් අනුපිළිවෙල ආකාරයටත් දේශිත දේශනාවන් රාශියක් තිබෙනවා. අප ඒ සඳහා කාලය ඒ වගේම අවශ්‍යතාවය ඇති කරගෙන ඒ සඳහා පෙළඹවි ඒ සඳහා කැපවි ඒ සඳහාම වෙන්වි කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි අපට ඉතිරිව තිබෙන්නේ කියන එක මේ දේශනාවන් ශ්‍රවණය කළ ඔබට පින්නතුනි අවබෝධයක් ඇති. සම්බුද්ධ දේශනාවේ කිසිම අඩලු උඩුකමක් නැහැ. සම්බුද්ධ දේශනාව දෙසන කලන මිතුරන් වහන්සේලාගේ කිසිම අඩුපාඩුවක් නැහැ. සම්බුද්ධ දේශනාවේ නිර්වාණ ඉලක්ක කොටගත් බව හෙවත් නෛර්යානිකත්වය පිළිබඳව කිසිම සැකයක් අපට පින්නතුනි නැහැ. ඒ ධර්මයේ තුල නිවනට ප්‍රතිවිරුද්ධ වූ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කිරීම සඳහා මාර්ගය වැඩපිළිවෙල ඒ වගේම හැකියාව තිබෙන බවත් පින්වත් ඔබ මේ වන විට ඊටාම පැහැදිලිව දන්නා කරුණක්. ගිය ධර්මදේශනාව අවසානයේදී අප ඔබට පින්තුනි දේශනා කළා මේ උතුම් නිවන් මඟ වර්ධනය කරන්නට සුදුසු නිහඬ නිස්කලංක පරිසරයක අත්‍යවශ්‍යතාවය පිළිබඳව. මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීනය කිරීම සඳහා කර්කශ කාර්යබහුල අවිධිමත් සමාජ ස්වභාවය තුළ ඊ타මත්ම දුෂ්කර වූ ප්‍රතිපදාවකුයි ඉතිරිව තිබෙන්නේ. එම නිසා ධර්මයේ දැන ධර්මයේ යම් පමණකට අවබෝධ කොටගත් අය ධර්මයේ ගැඹුරින් හදාරන්න ධර්මයේ ගැඹුරින් ප්‍රායෝගික කරගන්නට නිසල ඊ타මත්ම නිර්වාණ හිතයිෂී ශුන්‍ය භූමි වල අත්‍යවශ්‍යතාවය අපි හිදී පැහැදිලි කළා. ඔබට ඒ සඳහා අප වැඩ සිටින නෙළුම්දෙණිය ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ ආරණ්‍ය සේනාසනයේ තිබෙන අවකාශය ඒ සඳහා තිබෙන ප්‍රත්‍යපහසුකම් ආදී පිළිබඳවත් එම දේශනාවේදී බොහොම සැකෙවින් අපි ඔබට කරුණු පැහැදිලි කර දුන්නා. බොහෝ දෙනෙක් ඒ පිළිබඳ උනන්දුවෙන් අපව විමසලා බොහෝ කටයුතු කාරණා දැනගෙන පැවැත්වෙන නේවාසික වැඩමුළු සඳහා සහභාගී වෙන්නට අවකාශයන් සකස් කරගෙන තිබුණා. ඒ පිළිබඳව අපි ඌව ප්‍රජා ගුවන්විදුලිය කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. නිවන් මඟ සද්ධර්ම දේශනා මාලාවේ අරමුණ ශ්‍රාවකයා නිර්වාණ මඟ වෙත පෙළ ගැස්වීම. ධර්ම දේශනා 75කට ආසන්න ප්‍රමාණයක් දේශනා කරන අවස්ථාව තුළ ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස අතරින් මේ ආර්ය මාර්ගයේ පුහුණු කිරීම සඳහා උනන්දු ඇති විශාල පිරිසක් අපට සිටින බව දැනගන්නට ලැබීම බොහෝ සෙයින් තුටුගෙන දෙන බොහෝ සෙයින් සැනසීම අපට ලං කරන ඊ타ත්ම සතුටුදායක ආරංචියක්. ඒ නිසාම
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඒ අපගේ ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ නිර්වාණ මාර්ගයේ වැඩිම සඳහා තිබෙන අවස්ථාව, ඒ වගේම ඒ සඳහා ඔබට සම්බන්ධ විය හැකි ආකාරයන් පිළිබඳවත් අද මෙම සද්ධර්ම දේශනාවේදී පින්නතුනි අප ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. සංයුක්ත නිකායේ සගත වග්ගයේ කිං දද සූත්‍රය ඊ타ත්ම වැදගත් සූත්‍ර දේශනාවක් පින්වත් ඔබට. පින් සිදු කිරීමට කැමැති, නිවන් මඟ අත්පත් කර ගැනීමට, නිවන් මඟ පුහුණු කිරීමට කැමැති ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කද්දිම උපදේශනයක් අන්තර්ගත උපදේශ මාලාවක් අන්තර්ගත සූත්‍ර දේශනාවක් තමයි මෙම කිං දද සූත්‍ර දේශනාව. කිං දද කියන වචනයේ වචනාර්ථයම තමයි කුමක් දිය යුතුද, කුමක් දිය යුතුද ඔබ ඔබගේ දිවියේ ඒ සම්පත්තීන් උදා කර ගැනීම සඳහා කියලා මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැනයකට තමයි බුදුහාමුදුරුවෝ මෙම සූත්‍ර දේශනාව පින්නතුනි දේශනා කරන්නට යෙදුනේ. මේ සූත්‍ර දේශනාවේ තිබෙනවා අන්නදෝ බලදෝ හෝති, වත්තදෝ හෝති වන්නදෝ, යානදෝ සුඛදෝ හෝති, දීපදෝ හෝති චක්කුදෝ කියලා ඊටාම වැදගත් කර්ම විපාකයන්, ඊටාම වැදගත් උපදේශන කිහිපයක්. එහිදී පින්නතුනි ඔබ ඔබේ ජීවිතයට සොයන, ඔබ ඔබගේ ජීවිතයේ නිරන්තරයෙන් අත්පත් කරගන්නට කැමැති, ජීවිතයේ සැනසීම සඳහා යම් පමණකට විශාල රැකවරණයක් ආරක්ෂාවක් සපයන එක සම්පත්තියක් තමයි අපට හිමි කායික මානසික බල පරාක්‍රමය කියන එක. බලය අනේකා පරායා අනේකා මැඩපවත්ව අනේකා මැඩවීමට යොදාගත්තොත් ඒ ඊටාම පහත් වූ ක්‍රියාවලියක්. හැබැයි බලය තමයි වටින්නෙත් ධර්මය ඉගෙන ගන්න, ධර්මය ප්‍රචාරණය කරන්න, ධර්මය ශක්තිමත් භාවයට පත් කිරීම සඳහා. උදාහරණ කීපයක් මතක් කළොත් එහෙම දුට්ටගාමිනී කතාවස්තුවේ දුටුගැමුණු කුමාරයා පෙර ආත්ම භාවයේ සාමණේර හිමි නමක් හැටියට වැඩ ඉඳලා දිව්‍ය ලෝකේ යන්නට ආසාවෙන් මහාගාම කියන ග්‍රාමයේ වැඩ හිටියා. මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා රජතුමත් රජදේවියත්. අසනීපෙන් සිටින ස්වාමීන් වහන්සේ දැක බලාගෙන ඒ පරිවේන ස්ථානයට පැමිණිලා යන්නට මේ අය පැමිණුණා. ඒ අවස්ථාවේ රජතුමාට ඒ වගේම බිරිඳට බිසෝවන් වහන්සේට මේ මරණාසන්න වූ ස්වාමීන් වහන්සේ තමාගේ කුස පිළිසිඳ ගන්නට ප්‍රාර්ථනා කරන්න කියලා මහතෙරුන් වහන්සේ නමකගෙන් උපදේශයක් ලැබුණා. ඒ වෙලාවේදී මේ බිසෝතමෝ කැමැති වුණත් තම කුස පිළිසිඳ ගන්වා ගැනීමට මේ මිය පරලව යන අභව අපවත් වෙන පුංචි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත තිබුණේ දිව්‍ය ලෝකයට. ඒ වෙලාවේදී මහා විශාල දානයක් පූජා කරලා විශාල ලෙස මීපැණි, විශාල ලෙස කිරි, හකුරු, වෙඬරු, දන් පැන්, කැඳ, වස්ත්‍රාභරණ දාස් ගණනක් පූජා කරලා පුඤ්ඤ කිරියාය රාජානුභාවං පස්සත කියලා පින් කිරීමෙහිලා රාජ සම්පත්තිය කොච්චරනම් වටිනවද කියලා මේ බිසෝතමෝ අර මරණාසන්න සාමණේර ස්වාමීන් වහන්සේට පෙන්වා දුන් දානයක් පවත්වලා තියෙනවා. ඉතින් මේ දාණය නිසා තමයි අවසානයේට කුස පිළිසිඳ ගන්නට කැමැත්ත පළ කරගෙන
මේ සාමණේර ස්වාමීන් වහන්සේ තව අනාගතයේත් ඊටාම ශාසන සේවාවක් සිදු කිරීමේ බලාපොරොත්තු පෙරජන රාජත්වය ප්‍රාර්ථනා කරන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ රජකුමාරයෙක් නොවන්නට, සංඝමිත්තාව රජ දියණියක් නොවන්නට, සිද්ධාර්ථ කුමාරයා පවා රාජකුමාරයෙක් නොවන්නට සමහර විට මෙපමණකට මේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා උන්ට බලේ ශක්තිය නොලැබෙන්නටත් තිබුණා. පින නිසා රාජභාවය ලැබුණා වුණත් රාජභාවය නිසා තමයි මෙච්චර පින් කරගන්නට පුළුවන් උනේ කියන එකත් ඊටාම සත්‍යයි. ඉතින් කොහොමද කියන බලය කායිකව මානසිකව ප්‍රජාව අතර ආදිච්ඡං පරිවාරේහි සබ්බ මේතේව ලබ්බති කියලා කියනවානේ. පිරිස අතර සියල්ල ජයගත් නැත්ෙක් බවට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා කියලා මොනව පූජා කළාමද? අන්නදෝ බලදෝ හෝති. ආහාර පූජා කිරීමෙන්. ආහාර දෙනවා කියන්නේ බලය දන් දෙනවට, ආශ දන් දෙනවට, සැපය දන් දෙනවට. මේ ආදි වශයෙන් සඳහන් කරනකොට සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා වත්තදෝ හෝති වන්නදෝ ශරීර වර්ණයේ සෝභාමත් භාවය. ඔබේ දිව්‍ය බොහොම අලංකාරවත් භාවයට පත්වීම සඳහා හේතු වෙන්නේ අනේකාගේ දිව්‍ය අලංකාර කරන්න ඔබ පූජා කරන හැඳුම් පැනදෝ. වත්තදෝ හෝති වන්නදෝ වස්ත්‍රාභරණ පූජා කිරීමෙන්, වස්ත්‍ර ආභරණ සැරසිලි පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය තමයි ශරීර වර්ණය කියලා මේ සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යානදෝ සුඛදෝ හෝති. සැපය, සුව පහසුව, සැනසීම ඊ타ත්ම සුඛතතර ජීවිත ලබා ගැනීමේ වරම ලැබෙන්නේ මොනව පූජා කළාමද? යාන වාහන පූජා කිරීම, ගමන් පහසුකම් පූජා කිරීම, ගමන් පහසුකම් වෙත දායකත්වයන් හෝ අනුග්‍රාහකත්වයන් දැක්වීම. මේ යාන කියලා කිව්වේ වාහනයක් පූජා කිරීමම නෙමෙයි. වාහන ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය කරන ප්‍රවාහන දායකත්වයක් ඔබ විසින් ලබා දීම. එය පිනුතුනි ඔබට සැප පිණිස පවතින්නේ ඒ ඔබ පූජා කරන සහනශීලී ප්‍රවාහන මාධ්‍යයෙන්. ඒ තෙරුන් වහන්සේලා ඒ පිරිස සැපවත්ව, සුවපත්ව, සැනසිලිදායකව ඒ අයගේ ගමන ඉදිරියට යනවා. ඒ අයගේ ඉලක්ක වෙත, ඒ අයගේ ගමනාන්තය දක්වා යනවා. ඒ සුවපත් භව ලබා දුන්නේ ඔබ නිසා ඔබටත් ඒ සුවපත් භව ලැබෙනවායි කියන එක ධර්මයේ සඳහන් වෙනවා. දීපදෝ හෝති චක්කුදෝ පහන් පූජා කිරීම ප්‍රඥා චක්ෂුසය වර්ධනය වීම සඳහා හේතු වෙන පින්කමක් හැටියට ධර්මයේ හඳුන්වනවා. දාස් ගණන් පූජා කරන පහන් පූජාවල පිච්චෙන තෙල් වලට ලෝභ හිත් පහල කරගෙන පිච්චෙන තෙල් වල ආර්ථික තත්වය ගැන කතා කරන ඇතැම් සද්දා හීනයන් සිදු කරන්නේ මහත් පාපිෂ්ඨ ක්‍රියාවක්. ධර්මයේ පහන් පූජාව අනුදැන වදාළ එකක්. අවබෝධයෙන්, ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් එම පූජාවන් සිදු කිරීමේ කිසිදු ධර්ම විරෝධී භාවයක් නැහැ. බුදුහාමුදුරුවෝ මේ කිං දද සූත්‍රයේදී පින්නතුනි පැහැදිලි කර දීලා තිබෙනවා පහන් පූජාවෙන් ප්‍රඥා ආලෝකය ලැබෙනවායි කියලා. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයට වර්ණ, බල, සැප, ප්‍රඥා මෙහි ගාථාවේ අඩු ආයුෂ කියන එක විතරයි. වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ආදී ලැබෙන්නට බුදුහාමුදුර අනුදැන වදාලා පින්කම් රාශියක්. ආහාර පූජාවෙන් බලය ලැබෙනවා, වස්ත්‍ර පූජාවෙන් වර්ණ ලැබෙනවා, යාන වාහන හෝ ප්‍රවාහන පහසුකම් පූජාවෙන් සුඛ සැප ලැබෙනවා. ප්‍රඥාව ලැබෙන්නේ පහන් ආලෝක පූජාවන්, විදුලි ආලෝක පූජාවන්, මෙකල හැටියට විදුලි බිල් ගෙවීම ආදී කටයුතු සිද්ධ කිරීම තුළිනුයි. ඉතින් මේ යුගයේ බොහෝ විහාරස්ථාන තිබෙනවා. අපාරණ්‍ය සේනාසන ආදී ඇතුළත්ව අධික ලෙස පැමුණුණු විදුලි බිල් ගෙවාගත නොහැකිව පසු වෙන ආයතන. ඉතින් පින්වත් ඔබට ඔබේ ජීවිය ලස්සන කරගන්න ඉතාමත්ම හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබේ ගමේ පන්සලේ, ඔබේ
භාවනා මධ්‍යස්ථානයේ ඔබේ ආරණ්‍ය සේනාසනයේ ඔබ දන්නා අඳුරන කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ සිටින භූමියේ විදුලි ආලෝක පූජාව සඳහා දායකත්වයන් දරන්න. දන්පැන් අඩුපාඩු වුණු, දන්පැන් හිග වුණු, දන්පැන් ගැටලු මතු වුණු අනන්තවත් විහාරස්ථාන තිබෙනවා. මේ කොරෝනා යුගයේ බොහෝසෙයින් දුෂ්කරත්වයට පත්වෙච්ච ස්ථාන කිහිපයක් වෙත අප වැඩම කරලා ආහාර පාන වියලි ආහාර සලාක පූජා කරලා පැමුණුණා. ඒ යුගයේ බොහෝ දුෂ්කරත්වයට පත් වුණා. සමහර විට ස්වාමින් වහන්සේලා 20ක් 30ක් වැඩ සිටින ස්ථාන. ඇතැම් ස්ථානවල පිණ්ඩපාතයෙන් ස්වාමින් වහන්සේලා දැන්පැන් සොයාගෙන දානේ වළඳමින් කටයුතු කරමින් තිබුණේ. එම තැන් මේ පැමුණු ඇඳිරි නීති ආදී තත්ත්වයන් යටතේ බොහෝ දුෂ්කරත්වයට පත් වුණා. ඉතින් පින්වත් ඔබට බොහෝ අවස්ථාවන් තිබෙනවා. එවැනි අවස්ථාවල සැබෑම අවශ්‍යතාවයන් තිබෙන තැන් වෙත දන් පිළිගන්වලා මේ කියන ඊ타මත් ප්‍රණීතතර වූ සැපවත් භාවයන් පුණ්‍යවන්ත හිමිලාභීත්වයන් සඳහා කටයුතු කරන්නට. ඊළඟට මේ ගාථා ධර්මයේ සඳහන් වෙනවා යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන්. සංඝාවාස, භාවනා කුටි, ගල්ලෙන්, ගස් බෙන, විහාරස්ථාන ආදී ස්වාමින් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමි පූජා කිරීමෙන් අර ඉහතින් සඳහන් කරන්නට යෙදුණු සියල්ල එකවර ලැබෙනවා හා පින් සිදු වෙනවායි කියලා. ඒකට හේතුවක් ඇතිනේ. ඒ තමයි ඉහතින් අදාළ කරන සියලු කටයුතු ඔබට පින්වතුනි සිදු කළ හැක්කේ මහා සංඝරත්නයේ සිටීනම් පමණයි. ඒ නිසා මහා සංඝරත්නය පිහිටවීම, මහා සංඝරත්නයට වැඩ සිටින්නට අවස්ථාව සැපයීම, උන්වහන්සේලාට නේවාසිකත්වයන් සඳහා පූජාවන් සිද්ධ කිරීම පිනතුනි සියල්ල දුන්නා වාගේ සියල්ල ලැබෙන පින්කමක් හැටියට හඳුන්වනවා බුද්ධ දේශනාව තුල. එනිසා භාවනා කුටි පූජාවන් ආදිය, ගල්ලෙන් පූජාවන් ආදිය, සංඝාවාස සඳහා දායකත්වයන් සැපයීම ආදී සඳහා පින්වත් ඔබට අවස්ථාවන් සලසා ගන්නට පුළුවන්. සැබෑ අවශ්‍යතාවයන් තිබෙන පුණ්‍ය ස්ථාන ලංකාව පුරා ලෝක පුරා ඕන තරම් තිබෙනවා. එම ස්ථාන සඳහා අවශ්‍යතාවයන් තිබෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ලංකාව පුරා වැඩ සිටිනවා. පින්වත් ඔබට ඔබේ දිව්‍ය සුවපත් කරගන්නට, සතුටුමත් කරගන්නට අවශ්‍යයි නම් එවැනි ස්ථානයන් වල ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කරලා සක්මන් මලු පූජාවන්, සංඝාවාස පූජාවන්, භාවනා කුටි පූජාවන්, භාවනා ශාලාවන් සඳහා දායකත්වයන් සැපයීම ආදී පින් කටයුතු සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. කින්දද සූත්‍රයේ සඳහන් වෙන විදිහට එවැනි පුණ්‍ය කර්ම තුල ඔබට ඔබ සියලු ආකාරයේ පින්කම් වෙන වෙනම කළාම ලැබෙන ආනිසංස මේ එක පින්කමෙන් සුවිශාල ලෙස හිමි වෙනවා. මේ ගාථාවේ ආගම තියෙනවා අමතං දදෝච සෝ හෝති යෝ ධම්මමනුසාසති කියලා. නිවන දුන්නා වාගේලු ධර්ම දානය දීම. මේ ඌව ප්‍රජා ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ධර්මදේශනාවේ බොහෝම සුළු මුදලකට දායකත්වයේ දරලා තමන්ගේ ඥාති හිතයිශීන්ට පින් අනුමෝදන් කරලා තමන්ගේ මිය පරලොව ගිය ඥාතීන්ගේ සුවසෙත වෙත ඔබට කටයුතු කරන්නට අවස්ථාව තිබෙනවා. මේ දේශනාව අවසානයේටත් අප සඳහන් කරන 077යි 391යි 36යි 84 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ඔබට ධර්ම දේශනාවක් වෙන් කර ගන්න පුළුවන්. ඉතින් සෑම සතියකම සිකුරාදා දවසේ හවස 6:00ට විකාශනය වන මෙම ධර්ම දේශනාව සඳහා ධර්මදායකත්වයන් දැරීම අයිති වෙන්නේ ධර්ම දානමය පින්කමකට. කොහොමද බුදුහාමර දේශනා කළා තියෙන්නේ අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. අර උක්ත සඳහන් කරන ලද බලය, වර්ණය, සැපය, ප්‍රඥාව ඒ වගේ මේ සියල්ලම අධිකතර ලෙස ලැබෙනවට වඩා ඊ타ත්ම වැදගත්
ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. ඉතින් ඇත්තටම ලංකාවේ පැවතුණු විවිධ දුෂ්කර යුගවල මේ කොරෝනා යුගයේ වාගේ අවස්ථාවල මෙම ධර්මදේශනා මාලාව පවත්වාගෙන යන්නට පවා අපට නොහැකි තත්වයක් පැමුණුණා. මොකද මේ දේශනාවන් සඳහා දායකත්වයන් සැපයුනේ අප සහභාගී වන භාවනා වැඩසටහන් තුලින් ලබන සම්බන්ධතා වල දායකයන් පින්වතුන්ගෙන් වැඩසටහන් මාස 4ක් විතර අපි බණ්ඩාරවැල ප්‍රදේශයේ මහනුවර ප්‍රදේශයේ නොපවත්වපු නිසා ඒ සඳහා දායකත්වයන් අපට සපයා ගන්නට නොහැකි වුණ අවස්ථාවේ ඌව ප්‍රජාගුවන්විදුලිය ඒ දායකයන් සොයා ගැනීමට අපහසු වන දිනවලත් ධර්මදේශනාව ප්‍රචාරය කිරීම සඳහා අපට අවස්ථාව හදලා දුන්නා. ඒ අනුව අද දිනේත් ඌව ප්‍රජාගුවන්විදුලියේ අනුග්‍රහයනුයි මේ දේශනාව පැවැත්වෙන්නේ. ඒක ඊ타ත්ම පින්බර පුණ්‍යවන්ත අනුග්‍රහ දැක්වීමක්. අපි ඌව ප්‍රජාගුවන්විදුලියේ සියලු කාර්ය මණ්ඩලයට පින් දෙන ගමන් පින්වත් ඔබට නිවන් මඟ සකසා ගැනීම සඳහා ධර්ම දානමය දායකත්වයන් දැරීමත් ඊටාම උතුම් පින්කමක් හැටියටත් අපි මේ වෙලාවේදී මතක් කරනවා. ඔබට රුචි පරිද්දෙන් කවර හෝ ස්ථානයක ධර්ම පුස්තක පූජාවන්, ධර්ම දේශනා සංවිධානය කිරීම, භාවනා වැඩමුළු සංවිධානය කිරීම ආදී ධර්මය ප්‍රදානය කිරීම සඳහා සිදු කරන කවර හෝ සුළු විශාල ආදී වශයෙන් ගණනය නොකොට කවර හෝ දායකත්වයක් ශ්‍රමයෙන් හෝදාවා දෙන්න පුළුවන්. එය අයිති මේ අමතං දදෝචසෝ හෝති යෝ ධම්ම මනුසාසති කියන වාක්‍යයට අදාළ පින්කමට. යමෙක් ධර්ම අනුශාසනා කරා නම්, ධර්ම දානමේ පින්කම් කරා නම්, කරවා නම් ඔහු අමතං දදෝච හෝති, අමතං දදෝචසෝ හෝති. ඔහු නිවනම දන් දුන්නා වාගේ නිවන සඳහාම ප්‍රතිලාභ ලාභීත්වයකට පත් වෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ අනුව පින්වත් ඔබ මේ කියන පින්කම්, මේ කියන විවිධ වර්ගයේ පින්කම් ජීවිතයට එකතු කරගන්න. අර මාලාකාරයේ එකින් එක මල් අමුණලා පාට විවිධ සුවඳ විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ මල් අමුණලා ලස්සන මල් මාලාවක් ගොතනවා වගේ බුදුහාරෝ දේශනා කළේ ඔබට ටිකෙන් ටික ලස්සන පින්කම් සිදු කරන්නට අවස්ථාව හදාගන්න කියලා. මා දන්නා එක්තරා මහත්මයෙක් මෙවර කටින පින්කමේ දායකත්වය දරලා එතුමා විහාරස්ථානයට පැමිණිලා ඒ ස්වාමින් වහන්සේට සඳහන් කරලා තිබෙනවා, මට අවුරුදු 30 ගාණක් වාගේ වයසක් වෙන්නේ හාමුදුරුවනේ. මෙවර කටින පින්කම මම බාරගත්තේ හැමෝම බාරගන්න සාම්ප්‍රදායික චින්තනයෙන් නෙමෙයි. තරුණ කාලෙම මට අටමහා කුසල්ම එක පින්කමකදී සිද්ධ කරන්නට ආසාවක් තියෙනවා. ඒ සඳහා අවස්ථාවක් සඳහායි මේ මාස 3 අපි විහාරස්ථානය බාරගන්නේ කියලා එතුමා අපට සඳහන් කරන්නට යෙදුණා. එතුමා ඒ පින්කම් මාලාවට බෝධි රෝපණය කිරීමක්, භාවනා කුටියක් සකසලා පූජා කිරීමක්, පිළිම වහන්සේ නමක් වැඩම කිරීමක්, ධර්ම පුස්තක පූජාවක් සඳහා දායකත්වය ලබා දීමක් ඇතුළු අටමහා කුසල්ද සහිතව කටින මහා පින්කම, සාංගික මහා පින්කම, රුවන්වැලි සෑ මහා සෑ රජුන්ට පූජාවන් පැවැත්වීම ආදී විශාල පුණ්‍ය කටයුතු සිද්ධ කරගෙන තිබෙනවා. ඇතමෙක් මේ පුණ්‍ය කටයුතු සිදු කිරීම කාලය, ශ්‍රමය, ධනය නාස්ති කිරීම ආදී වශයෙන් බොහෝම පාපිෂ්ඨ සිතුවිලි වලින් කතා කරනවා. නමුත් අපි ඔබට මතක් කරන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මා බායිත්ත පුඤ්ඤස්ස, පින්වලට බය වෙන්න එපා. සුකස්සේතං වදි අදිවචනං පුඤ්ඤං, පින කියන්නේ සැපයටම කියන තවත් නමක්. මේ සැපය කියන එක ලෞකික සැප, ලෝකෝත්තර සැප වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ ලෞකික සැපය ලැබෙන්නේ මේ ආහාර
වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත්තීන්ගේ ලෝකෝත්තර සැපය ලැබෙන්නේ කොහොමද? ධර්ම දානමය පින්කම් සිදු කොට තිබීමෙන්. එනිසා කිං දද සූත්‍රය තුල පින්නතුනි හඳුන්වා දෙන මේ උතුම් ජීවිත සැලැස්ම, මේ උතුම් පින්කම් මාලාව ඔබේ ජීවිතයටත් එකතු කරගන්න. ඔබේ ජීවිතයත් ලස්සන කරගන්න ඒ සඳහා කටයුතු කරන්න, ඔබ අදිෂ්ඨාන කරගන්න කියන මතක් කිරීම අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ විශේෂයෙන් ගිය සතියේත් අපි මතක් කළ පරිදි මේ දේශනාවන් පවත්වනු ලබන ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ ඔබ වැනි පින්වත් පිරිසට දහම්මග වඩන්නට පුණ්‍ය භූමියක් ඉදි වෙනවා. ඉතින් මේ වෙනකොට අද දිනේ මා ඔබට මතක් කළ සියලු ආකාරයේ පින්කම් සඳහා ඔබට සහභාගී වීමේ අවස්ථාව අප දායක සභාව සංවිධායක මණ්ඩලය විවෘත කොට තිබෙනවා. ඉතින් එහිදී පුණ්‍ය ස්ථානයේ ඉදිකිරීම සඳහා අදාළ අක්කර 5කින් සමන්විත පර්චස් 800ක් පමණ වන පුණ්‍ය භූමිය පූජා කරන්නේ දායකයන් 500කට 600කට වඩා වැඩි පිරිසක් ඒක රාශී වෙලා. ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ පර්චසය එකින් එක පූජාවන් සිද්ධ කරලා මේ වන විට පර්චස් 650ක විතර වාගේ ප්‍රමාණයක දායකත්වයන් පින්වත් දායක පිරිස් දරා තිබෙනවා. රුපියල් 20000ක් වාගේ එක් පර්චසයක මිල වෙන්නේ. ඉතින් එම කොටසෙන් කොටස එකතු වෙලා තමයි හැමෝගෙම එකතුවෙන් ඉසිපතන පුණ්‍ය භූමිය සඳහා නෙළුම්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනය සඳහා ඉඩම අත්පත් වෙමින් පවතින්නේ. ඉදිරියටත් ඒ සඳහා ඔබට අවස්ථාවන් පින්තුනි තිබෙනවා. මේ ජූලි 25 වෙනිදා මේ වෙනකන් ගත වූ මාස කිහිපය තුළ එම පුණ්‍ය භූමි පූජා සඳහා අනුග්‍රාහකත්වයේ දැක්වූ පින්වතුන් වෙත සන්නස් පත්‍රයක් ලබා දීලා එය සාංගික කොට ප්‍රකාශ පත්‍රයකින් සසුනට එම ඉඩම් කොටස් පූජා කිරීම සඳහා අපි අවස්ථාවක් සලසා තිබෙනවා. 25 වෙනිදා උදේ 8:30ට ඒ සඳහාත් පින්වතුන්ට සහභාගී වෙලා දැක සතුටු වීමේ අවස්ථාව තිබෙනවා. ඊළඟට ඒ දිනයේම භාවනා කුටි 7ක් සංඝ සතු කොට සිව් දිගින් වටින සිව්වන පිරිසට පූජා කිරීමේ මහනීය පින්කමකුත් ඒ දවසේ සිදු වෙනවා. ඕස්ට්‍රේලියාවේ දායක පිරිස් කිහිපයකුත් ලංකාවේ භාවනා යෝගී දායක පිරිස් කිහිපයකුත් එකතු වෙලා භාවනා කුටි 10ක ප්‍රමාණයක් මේ වර්ෂය තුල නිමාවටපත් කළා. ඇත්තටම වෙසක් පොහෝ දින විවෘත කිරීමේ සංඝසතු කිරීමේ බලාපොරොත්තුවෙන් ඉදි උණු මෙම භාවනා කුටි 10 භාවනා කුටි 3ක් පමණ මේ වන විට සංඝ සතු කොට ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සඳහා පූජා වුණා. ඉදිරි භාවනා කුටි 7ක ප්‍රමාණයක් එකවර පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මය අප මෙම ජූලි මාස 25 වෙනිදා උදේ 8:30 සිට යෙදෙන සුබ මොහොතින් අපේ නෙළුම්දිනී ඉසිපතන ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වෙනවා. ඉතින් ඉහත ගාථා ධර්මයේ සඳහන් කළා ඔබට මතක ඇති යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන් සංඝාවාස භාවනා කුටි ගල්ලෙන් ගස් බෙන ආදිය පවා ස්වාමින් වහන්සේලාගේ වාසස්ථාන සඳහා සිදු කරන පූජාව අයිති වෙන්නේ සියල්ල දුන්නා වාගේ සියල්ල ලැබීම සඳහා හේතු වෙන පින්කම් හැටියට. ඒ නිසා දුෂ්කර ජීවිත ගත කරන ඒ වගේම විදේශීය රටවල පින්කම් සිදු කිරීම සඳහා අවස්ථා සොයමින් ඒ කටයුතු වල යෙදෙන පින්වතුන් මෙවැනි තාම උදාරතර පුණ්‍ය කටයුතු සිදු කළා. අපේ ස්ථානයේ දැන් භාවනා යෝගීන් සඳහා ගිහි පැවිදි දෙපාර්ශවයේ වෙතම ඉදිවෙන භාවනා කුටි 34ක් පමණ තිබෙනවා. මේ සියල්ල වාගේ සකස් කළේ දායක පින්වතුන් අප පෞද්ගලිකව අප වෙත ලැබෙන පරිස්කාර පූජාවෙන් ඉදි කරන ලද කුටි කිහිපයකුත් මේ අතරට අන්තර්ගතව තිබෙනවා. ඉතින් ඔබටත් ඉදිරියටත්
ඒ සඳහා අවස්ථාවනුත් තිබෙනවා. ඉදිරියේදීත් සක්මන් මළු අපේ ආයතනයේ දිවෙනවා. භාවනා කරන යෝගීන්ට ඔබ වැනි පිරිසට සිහිය වර්ධනය කිරීම සඳහා කටයුතු කරන්න. භාවනා ශාලාවක් ඉදිරියට ඉදි කරන්නට අපි බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා. මේ වන විට අපි වැඩසටහන් පවත්වන්නේ දානශාලා ගොඩනැගිල්ලේමයි. නමුත් පහසුකම් හොඳින් තිබෙනවා. වෙන් වූ භාවනා ශාලාවක් අපේ ආරණ්‍ය සේනාසනයේ දැනට නැහැ. ඉදිරියට ඒ කටයුතු අපි සිදු කරමින් ඔබ වැනි පින්වතුන්ට තව තවත් මේ ආර්ය මාර්ගයේ වර්ධනය කිරීම සඳහා අවස්ථා සකසන්නට පින්වතුන්ගේ උදව්වෙන් ඔබ වැනි පිරිසගේ උනන්දුව සඳහා සිදුවන දායකත්වයන් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 25 වෙනිදා උදෑසන තවත් නව භාවනා කුටි දෙකක් සඳහා මුල්ගල තබලා කටින පින්කම දිනයේදී විවෘත කිරීමේ අරමුණින් භාවනා කුටි දෙකක් ඉදිවීම සඳහාත් අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම මේ සියලු කුටි සඳහා ගරු භාණ්ඩ හැටියට ඇඳන් මෙට්ට භාවනා යෝගීන්ට අවශ්‍ය කරන මේසය පුටුව සහ කබඩ් එක වාගේ සරල උපකරණ කිහිපයක් පූජා කිරීම සඳහා අවස්ථාව දෙනවා. ඇතැම් පින්වතුන් ඒ දිනයේ එම මහා පුණ්‍ය කටයුතු මහා සංඝරත්නයේට භාවනා යෝගීන්ටයි මේ උතුම් පින්කම් සිද්ධ කරන්නේ. එවැනි පින්කම් මහා පින්කම් හැටියට තමයි කිං දද සූත්‍රයේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒ උතුම් පින්කම් සඳහා සම්බන්ධ වෙන පිරිසට අපි මේ වේලාවේදී මතක් කරනවා. විහාරස්ථානයේට ආරණ්‍ය සේනාසනයේට උදෑසන 8 පමණ වන විට ඔබ පැමිණෙන්න. ඕනෑම කෙනෙක් ඒ සඳහා සම්බන්ධ වෙලා දැක සංඝ සතු කිරීම අවස්ථාවන් සඳහා සහභාගී වී දැක සිත් අත යොදා සතුටු වෙන හැටියටත් පුණ්‍යානුමෝදනාවන් අනුමෝදන් කරගන්න හැටියටත් අපි පින්වතුනි මතක් කරනවා. ඊළඟට මා විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕන අප ආයතනයේ මගින් පවත්වනු ලබන නිවන් මාර්ගයේ පැහැදිලි කරන සතිපට්ඨාන භාවනා වැඩසටහන් වලට ඔබ වැනි පිරිසට සහභාගී විය හැක්කේ කෙබඳු ආකාරයෙන්ද කියන එක 077යි 391යි 36යි 84 දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන මේ වැඩසටහන සඳහා නේවාසික වීම සඳහා තිබෙන ඉල්ලුම් පත්‍රය අයදුම් පත්‍රය අප ලවා ඔබේ දුරකථනයට හෝ අන්තර්ජාලය හරහා එය භාගත කරගන්න ආකාරය අපගෙන් දැනුවත් වෙලා එය ඔබ ලබාගෙන එම අයදුම්පත නෙළුම්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනය කියන ලිපිනයට යොමු කළාම අපි මාසක් හෝ දෙකක් ඇතුළත ඔබව වැඩසටහන සඳහා සම්බන්ධ කරනවා අපගේ නීති රීති වලට යටත්ව. දුරකථනය තබා එන්න ඕන. මිල මුදල් අපගේ භාරයේ හෝ කාර්යාලයේ භාරයේ හෝ තමාගේ නිවසියන් වෙත නැවත ලබා දීම ආදී කරලා භාවනා යෝගියෙකුට භාවනා වඩන්න අදාළ නිස්කලංකම නිදහස්ම ස්වરૂපයට තමයි භාවනා කුටියට අපි ඔබව දාන්නේ. එයට රැගෙන යා හැක්කේ බෙහෙත් සහ ඇඳුම් පමණයි. අන කිසිම දෙයක් නේවාසික යෝගියෙක්ට අපි භාවනා කුටියක් වෙත රැගෙන යන්න දෙන්නේ නැහැ. තමන්ගේ ඇඳුම් බෙහෙත් සහ කුඩයක් ටෝච් එකක් හැර කිසිම උපකරණයක් නැතුව තමයි මේ සද්දින ඔබට භාවනා සඳහා සහභාගී වීමට පින්වතුනි හැකියාව තිබෙන්නේ. ඒ සද්දිනම මෝණීය වත රකිමින් දින 7ම කිසිවෙකු සමග කිසිම sannivedanayak සිදු නොකොටයි ආර්ය පරිශ්‍රණයේ යෙදෙන්නේ. පින්වතුනි එහෙම යෙදෙන්න පුළුවන් අයට මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න බැරි වෙන්නේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු උත්සාහ කරන්නෙක්ට නිවන් දකින්න කම්ම මේ භාවනාව වඩන්න ඕනේ. දින 7ක් වගේ කාල සීමාවක් උපරිම වශයෙන් කියලා මතක් කළේ මේ නිවර්දි ලෙස පුහුණු වන පුහුණු යෝගියෙක් පිළිබඳව. තනින් තන දුරකථනත් පාවිච්චි කරමින් SMS උත් යවමින් අසිහියෙන් අවසිහියෙන් රාගයේද ද්වේෂයේද අවුස්සා ගනිමින් වඩන භාවනාවක වැඩෙන නිවනක් නැහැ. නිවන වැඩෙන්න අවශ්‍ය නෙක්ඛම්මය.
ඒ සඳහා අවශ්‍ය කරන නිදහස් බව, ඒ සඳහා අවශ්‍ය කරන නිස්කලංක විවේකී භාවය ඉතාමත්ම අවශ්‍යයි. ඉතින් ඒ විවේකී භාවයේ සහිත භාවනා කුටි තමයි මේ පූජා වෙන්නේ. එවැනි කුටියක් තමයි ඔබට දින 7ක් සඳහා අප ආයතනය නේවාසික වීම සඳහා නොමිලේම සහභාගී වීම සඳහා දායකත්වයන් නැත්නම් අනුග්‍රාහකත්වයන් දරන. සද්දින භාවනා වැඩසටහනට සහභාගී වන පිරිස ඒ දින 7 විහාරස්ථානයේ පුහුණු වීම කරලා යම්කිසි කෙනෙක් පැවිදි භාවයටපත් වෙන්න කැමැත්ත දක්වනවා නම් ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ විශේෂත්වය තමයි පින්නතුනි වයස් ભેදයකින් තොරව සද්ධාව ඇති නිවන් මඟ සොයන ඕනෑම කෙනෙකුට පැවිදි භාවයටපත් වීම සඳහා අපි අවස්ථාව දෙනවා. නිශ්චිත පුහුණු කාල සීමාවක් තුළ පර්යේෂණය කරලා පැවිදි භාවයට උචිතද නැද්ද යන වගේ අපි මහතෙරුන් වහන්සේලා යටතේ අධ්‍යයනය කරලා ඒ සඳහා උපදෙස් ලබා දීලා නිවැරදි වෙන්නට කැමැත්ත ශ්‍රද්ධාව තිබෙන ඕනෑම පුරුෂ පක්ෂය කෙනෙකුට අප ආයතනයේ පැවිදි භාවයටපත් වෙන්න පුළුවන්. සුදුසු ආයතනයන් වෙත ස්ත්‍රීන් සඳහා පැවිදි භාවයටපත් වෙන්නට යොමු කිරීම අපට සිදු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ අපි එවැනි අවස්ථාවක් ඉදිරියට ඔබ වෙතත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පැවිදි භාවයටපත් වෙන්න කැමැත්ත තිබෙන ශ්‍රද්ධාව ඇති නිරෝගී ඕනෑම වයසක කෙනෙක් පැවිදි භාවයටපත් වීම සඳහා අපගෙන් අවසර ඉල්ලුවොත් ඒ සඳහා අප පැහැදිලි කරන කරුණු වලට යටත්ව ඒ වගේම සද්ධාව අනිවාර්යෙන් තියෙන කෙනෙක් ධර්මය දැනගන්නට අනිවාර්යෙන් වමනා කෙනෙක්ට අපි අවස්ථාව ලබා දෙන එකත් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්නතුනි එම භාවනා යෝගීන්ට මාසයකට සැරයක් පැවැත්වෙන සද්දින භාවනා වැඩසටහනට දානමය දායකත්වයන් ලබන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඉදිරියට මහා සංඝරත්නයේ වෙත වාර්ෂික දාන පූජාවන් සිද්ධ කිරීම සඳහා අප ආයතනයේ දැන් කටයුතු සංවිධානය කරමින් යනවා. 2021 මුල සිට ආරණ්‍ය සේනාසනයේ සෑම දිනයකම ආරණ්‍ය සෙනසුන්නේටම ඔබට පැමිණිලා දාන සකස් කරලා උදෑසන කැඳ වේලේ සිට හවස ගිලම්පස පූජාව දක්වා දවසක සම්පූර්ණ දායකත්වය ලබාගෙන කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ සියලුම කටයුතු පිළිබඳ අප සිහිපත් කළේ අපගෙන් ඒ සඳහා ඌව ගුවන් විදුලියත් දුරකථන ඇමතුම් ලබා දී උනන්දුවෙන් ඉල්ලීම් කළ බොහෝ දෙනාත් වෙනුවෙන් විශේෂයෙන් පැවිදි භාවයන්ටපත් වෙන්නට කැමැති බොහෝ පිරිස් අප වෙත කතා කළා. ඒ සඳහා කැමැත්ත ඇති බව මතක් කළා. අවස්ථාව මතක් කරන්නට අවස්ථාව තිබෙනවද කියන එක සිහිපත් කරන්නටයි කියන එක අපෙන් ඉල්ලීම් කළා. ඒ අනුව තමයි අපි ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ සිදුවෙන කටයුතු පිළිබඳවත් මෙම දේශනාවට මිශ්‍ර කරලා පැහැදිලි කරන්නට යෙදුනේ. ඔබ කැමැති නම් ඔබ සහභාගී වන ඕනෑම පින්කමක් ඔබේ දිවියට සැප සුව පිණිස හේතු වෙනවා. ඒට කොයි තැනද, කොයි ආයතනයේද, කොයි ආරණ්‍ය සේනාසනයේද කියන එක කිසිසේත්ම අවශ්‍ය නැහැ සැලකිලිමත් වෙන්න. ඔබ කැමැති කොහෙටද ඔබ ඒ තැනට පූජා කරන්න. ඔබ කැමැති කාටද ඒ තැනට පූජා කරන්න. යත්ත පසීදති තත්ත දාතබ්බං කියලායි බුදුහාම දේශනා කළේ. ඔබේ හිත පැහැදෙන්නේ කොතනටද ඒ තැනැත්තාට, ඒ පුද්ගලයාට, ඒ ස්ථානයට පූජා කරන්න. පූජාව ලබන්නා තිරිසන්ගත සත්වයෙක් වුණත් පින් සිද්ධ වෙනවනේ. පූජාව ලබන්නා පන්සිල් අරගෙන රකින්නවා නම් මහා පින්කම් සිද්ධ වෙනවනේ. පූජාව ලබන්නා අටසිල් සමාදන් නම්, දසසිල් සමාදන් නම්, උපසම්පදා සිල් සමාදන් නම් ඒ පින්කම මහා තීව්‍රත්වයටපත් වෙනවනේ. ඒ නිසා පින්වත් ඔබට අප මෙම වැඩසටහන තුළ විශේෂ වශයෙන් විශාල ධර්ම කරුණක් පැහැදිලි කිරීමට වඩා පින්කම් පිළිබඳව, පින්කම් සිද්ධ කිරීමේ වටිනාකම පිළිබඳව, ඒ ප්‍රතිලාභ ලබන්නට කවර පින්කම් සිද්ධ කළ යුතුද කියන එක පිළිබඳව සම්බුදුහාමුදුරුවන් වහන්සේගේ අදහස පැහැදිලි කිරීම මොකක්ද යන කාරණායි පැහැදිලි කරන්න යෙදුනේ. ඒ අනුව තමයි පින්නතුනි ඔබ ඔබේ ජීවිතය
ඊටාම සැලසුම් සහගත ලෙස ගත කරන්නට ඕන. කරන්නේ මිනිස් ජීවිතේ ඊටාම වටින එකක් වෙන්නේ අපට අපේ ජීවිතය තුළ සැලසුම් කරගත හැකි අපිට අනාගතේ ඕනේ මොනවද කියලා. අපට අනාගතේ ඕන මොනවද කියන එක ලැබෙන්නේ මොන වගේන්ද කියලා බලලා අන්න ඒ පින්කම් කිරීම පිළිබඳව තමයි සම්බුදු රජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ. ඉතින් අද දවසේ ඒ පිළිබඳව අදහසක් ඔබට ලබා ගන්න ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවකිනුයි මේ දේශනාව පැහැදිලි කළේ. කිං දද සූත්‍ර දේශනාව සංයුක්ත නිකාය සගතක වර්ගයේ තිබෙන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් නැවත නැවතත් පින් දහම් හිනියුතු වෙලා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය ඔබ හැම දෙනාට පිහිටත්වා. කල්යාණ මිත්‍ර සම්පත්තිය උදා වේවා. උතුම් සද්ධර්මයම ශ්‍රවණය කරමින් උතුම් ධර්ම අවබෝධය සඳහා මේ සියලු ආකාරයේ පින් හේතු වාසනා වෙත්වා කියලත් පින්තුනි අපි ප්‍රාර්ථනා සිද්ධ කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. දිව්‍ය අසේසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. බුද්ධ ශාසනයත් ලෝකයත් ඔබ අප සෑම දිනම ආරක්ෂා කරත්වා. අවසන දෙවියෝත් උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. මේ ධර්ම ශ්‍රවණය කරන යම් තාක් ශ්‍රාවකයන්ගේ දෙමව්පියන් බන්දු මිත්‍රාදීන් පින් අවශ්‍ය වේ නම් ඒ අවශ්‍ය සියලු දෙනාට මේ පින් ලැබේවා. මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතය සුවපත් භාවයටපත් වේවා. ඊ타ම ඉක්මන් ආත්ම භාවයක් තුළ උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පිනත් ආශිර්වාදයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ධර්ම ගැටලු ඒ වගේම භාවනා වැඩමුළු සඳහා වැඩි විස්තර අවශ්‍ය ඕනෑම කෙනෙක් 077යි 391යි 36යි 84 දුරකථන අංකයෙන් අපව සම්බන්ධ කරගන්නට පුළුවන්. ඔබ සැමට උතුම් නිර්වාණ සුවයම මෙලවදීම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු මං පරන්ති.